ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපිට මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ලැබුණා දුර්ලභ වාසනාවක්. කුමක්ද ඒ වාසනාව? හිත පහදවාගෙන කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙන තථාගත බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න අවස්ථාව උදා වුණා. මේ අවස්ථාව ඉතාමත්ම දුර්ලභයි. කල්ප ගානකින් මිනිස්සෙකුට ලැබෙන දුර්ලභ වාසනාව තමයි පින්වත්නි හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. හිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝක සත්වයා සංසාර දුකින් එතෙර කරන්න දේශනා කරපු අසිරිමත් ධර්මයේ සරණ යන්න ලැබීම ඉතා දුර්ලභයි. ඒ වගේමයි ඒ ධර්මයේ අවබෝධ කරගෙන සංසාර දුකින් එතරට වැඩිය රහතන් වහන්සේලා ප්‍රමුඛ කරගත්ත අවශේෂ මගපල්ලාභී ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන්න ලැබීම ඉතා දුර්ලභයි. ඉතා දුර්ලභයි. ඒ නිසා පින්වත්නි, කෙනෙක්ගේ ජීවිතයට මේ තෙරුවන් සම්බන්ධ වීම මහා භාග්‍යයක්, වාසනාවක්. බුදුරජාණන් වහන්සේ වදාළේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතයානේ මනුස්සා භයතච්චිතා. බියෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු පිහිටක් හොයාගෙන අපිට සරණක් තියේ පිහිටක් තියෙයි කියලා නොයෙක් දේවල් සරණ යනවා. පර්වත, දේවාල, ගස්ගල් ආදී දේවල් සරණ යනවා මේ වගේ පිහිටක් තියෙයි කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළේ නේතං කෝ සරණං කේමං. ඒවා සරණ ගියා කියලා අපේ බය දුරු වෙන්නේ නැහැ. ඒක නිර්භය සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං, උතුම්ම සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒ සරණට පැමිණුණා කියලා කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. කෙනෙක් හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යනවා. ආන්නේ කෙනාට ලැබෙනවා දුර්ලභ භාග්‍යයක්, වාසනාවක්. කුමක්ද ඒ වාසනාව? චත්තාරි අරිය සත්‍යානී සම්මා පඤ්ඤාය පස්සති. පරම ගම්භීර චතුරාරි සත්‍ය ධර්මය නුවණින් අවබෝධ කරගන්න එයාට වාසනාව උදා වෙනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං, දුක යන කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛස්සච අතික්කමං, දුක ඉක්මවා යන්නේ කෙසේද කියලා අවබෝධ කරගන්නවා. අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛෝප සමගාමිනං, දුක නැති කරන්න තියෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කරගන්නවා. මේ පරම ගම්භීර චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වන්නේ උතුම් වූ තිසරණේ සරණ යන කෙනාටයි. හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනාටයි.
ශ්‍රී සද්ධර්මයේ සරණ යන කෙනාටයි ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යන කෙනාටයි මේ දුර්ලභ වාසනාව උදා වෙන්නේ. ඒ කෙනා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒතං කෝ සරණං කේමං මෙයයි නිර්භය සරණ. බය දුරු වෙන සැබෑම සරණ කුමක්ද? තිසරණයේ සරණ යාම. ඒතං සරණ මුත්තමං උතුම්ම සරණත් මෙයයි. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට ඇවිල්ලා සියලු දුකින් නිදහස් වෙලා යයි. සියලු දුකින් නිදහස් වෙයි. සැබෑම පිළිසරණ ලබා දෙන සරණ වන්නේ පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේව සරණ යාම. ඒ සරණට පුළුවන් අපේ දුක්ඛ දෝමනස්යන් දුරු කළා දාන්න. අපිට සුගති සැප සම්පත් ලබා දෙන්න. සතර අපා දුකින් නිදහස් කරවන්න පුළුවන් පින්වත්නි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියොත්. ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ ගියොත් මේ ලෝකේ වෙන කිසි දෙයක් සරණ ගියා කියලා අපිට මේ ලාභය ලබන්න බෑ. මේ ලාභය ලබන්න පුළුවන් වෙන්නේ උතුම් වූ තිසරණයේ සරණ යාම තුලයි. ඒකට හේතුව පින්වත්නි උතුම් තිසරණයේ තරම් සම කරන්න පුළුවන් සරණක් තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. බුදුරජාණන් වහන්සේව සම කරන්න පුළුවන් උත්තමයෙක් මේ ලෝකේ කිසි තැනක නැහැ. බුදු කෙනෙකුට සමාන කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ, කොහෙවත්ම නැහැ. තවත් බුදු කෙනෙකුට පමණයි බුදුරජාණන් වහන්සේ සමාන වෙන්නේ. ඒ වගේ අසම සම වූ අසම සම ගුණධරණ අනන්ත ගුණධරණ අචින්තනීය ගුණධරණ උත්තමයෙක් සරණ ගියොත් පමණයි පින්වත්නි අපිට සැබෑ පිහිට පිළිසන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා සසරෙන් එතර කරන්න දේශනා කරපු පරම ගම්භීර ධර්මයේ සරණ ගියොත් සැබෑ පිහිට ලබන්නේ ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියොත්. දැන් බලන්න ඒ සරණ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවේ හිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගැන, ශ්‍රාවක මහා සංඝරත්නයේ ගැන ඒ අපට බොහෝ කල යහපත හිතසූ පිණිස පවතී. පින්වත්නි මේ ලෝකෙට පහළ වෙන අසිරිමත් පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි රහතන් වහන්සේලා. මේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. බුද්ධ ශාසනයක පමණයි රහතන් වහන්සේලා පහළ වෙන්නේ. ලෝකයේ අසිරිමත්ම පිරිස සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් අත්මිදිත්ත රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු අටලෝ දහමට කම්පා නොවන ලෝකේ සතුටින්ම වාසය කරන උත්තම පිරිස වන්නේ රහතන් වහන්සේලා. හරි ආශ්චර්යයි පින්වත්නි මේ රහතන් වහන්සේලාගේ ජීවිතය. උන්වහන්සේලාගේ ජීවිත ගැන අහන්න හිතේ පුදුමාකාර සැනසීමක් පැහැදීමක් අපිට ඇති වෙනවා ඒ රහතන් වහන්සේලා ගැන. ඇයි පින්වත්නි සියලු දේන් නිදහස් උන්වහන්සේලා. සියලු ලෝක වලින් නිදහස්. උන්වහන්සේලා කිසි තැනක උපදින්නේ නැහැ. උන්වහන්සේලා පිරිනුවම් පානවා. සියලු දුක් වලින් නිදහස් වෙලා ඉන්න උත්තම පිරිසක් රහතන් වහන්සේලා කියන්නේ. හරි අසිරිමත් පින්වත්නි. බලන්න මේ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් හමුවේ කම්පා නොවන අසිරිමත් පිරිස බිහි වෙන්නේ බුද්ධ ශාසනයකයි. රහතන් වහන්සේලා. දැන් බලන්න පින්වත්නි අපේ සාමාන්‍ය හිතක් ගත්තොත් මොනතරම් අපේ හිතේ කෙලෙස් හට ගන්නවද? මේ අටලෝ දහමට මොනතරම් අපේ හිත පෙරලෙනවද? අටලෝ දහමට සාමාන්‍ය කෙනෙක්ගේ හිත යට වෙනවා. සාමාන්‍ය කෙනෙකුට පින්වත්නි ලාභයක් ලැබෙනකොට මොකද්ද වෙන්නේ? ඒ ලාභෙන් මත් වෙනවා. ඊළඟට අලාභයක් ලැබෙනකොට දුකටපත් වෙනවා. ඊළඟට පින්වත්නි සාමාන්‍ය කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට පිරිවර සම්පත්තිය ඉදදී මොකද්ද වෙන්නේ? සාමාන්‍ය හිතක ස්වභාවය තමයි ඒකට මත් වෙනවා. පිරිවර සම්පත්තිය නැති වෙනකොට මොකද්ද වෙන්නේ? දුකටපත් වෙනවා. ඊට පස්සේ බලන්න සාමාන්‍ය කෙනෙකුට ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකෙන් උද්දාමයටපත් වෙලා මත් වෙලා යනවා. ඒ වගේම නින්දාවක් ලැබෙද්දී කම්පා වෙනවා. සාමාන්‍ය කෙනෙකුට සැපයක් ලැබෙනවා. කායික සැපයක්, මානසික සැපයක් සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ ලැබෙනවා.
ඒ සැපේ තුල මොකද්ද වෙන්නේ? මත් වෙනවා. ඒක සදාකාලිකයි. ඒක පවත්වන්න පුළුවන් කියන මතයට පැමිණිලා ඒකින් මත් වෙනවා. ඊළඟට දුකක් එද්දි මොකද්ද වෙන්නේ? කම්පාවටපත් වෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය. කෙලෙස් සහිත කෙනෙක්ගේ ස්වභාවය. දැන් බලන්න මේ රාග දේශ මොහ දුරු කරපු උත්තමයන් වහන්සේලා කවදාවත් මේ අටලෝ දාම හමුවේ හිත පෙරලෙන්නේ නැහැ. හරි පුදුමයි. හිත පෙරලෙන්නේ නැහැ. අටලෝ දහම හමුවේ උන්වහන්සේලාගේ හිත අකම්පිතයි. දැන් බලන්න මේ වගේ උත්තම පිරිසක් මොනතරම් අසිරිමත්ද. මේ වගේ උත්තම පිරිසක් ගැන ඇසීම් මාත්‍රයක් පවා අපිට මොනතරම් පුණ්‍ය විපාකයක් ලැබෙයිද. මේ වගේ උත්තම පිරිසක් ගැන හිත පහදවා ගැනීම අපිට මොනතරම් ලාභයක්ද. මොනතරම් ලාභයක්ද. මේ වගේ උත්තම පිරිසක් ගැන අහන්න හිතේ සංසිඳීමක්මයි ඇති වෙන්නේ. සැබෑම සංසිඳුන උත්තමයන් වහන්සේලාට කියන්නේ පින්වත්නි රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා. ඒ නිසා බලන්න මේ රහතන් වහන්සේලා ගැන අපි හොඳට දැනගන්න ඕනේ. උන්වහන්සේලාගේ ජීවිතය. මේ ලෝකෙට පහළ වෙච්ච පළවෙනි රහතන් වහන්සේ කවුද? තුන් ලෝකාග්‍ර වූ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාගෙන්වත් අහන්න නැතුව ගුරු උපදේශ නැතිව රාග දේශ මොහ දුරු කරපු පළවෙනි උත්තමයන් වහන්සේ වන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කාගෙන්වත් අහන්න නැතුව ලෝතුරා සම්බුදු බවට පත් වුණා. රාග දේශ මොහ දුරු කරා. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පසුව පහළ වෙච්ච සීල රහතන් වහන්සේලා පින්වත්නි ගුරු උපදේශ ඇතිවමයි අරහත්වයට පත් වුණේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශයෙන් රහතන් වහන්සේලාගේ මාර්ගෝපදේශයෙන් ඒ ධර්මයේ පුරුදු කරලා අරහත්වයට පත් වුණේ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහන්න නැතුව මේ ලෝකේ අරහත්වයට පත් වෙච්ච මුල්ම උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තමයි අරහත් මාර්ගයේ ලෝකෙට දේශනා කරේ. උන්වහන්සේ තමයි අරහත් මාර්ගයේ හොයාගත්තේ. නිවන් මඟ හොයාගත්තේ. රහතන් වහන්සේ කවුද කියන කාරණේ පරිපූර්ණ වශයෙන්ම දන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලා ගැන පින්වත්නි, යාවතා භික්කවේ සත්තා වාසා, මහණෙනි මේ සත්වයන්ගේ යම්තාක් වාසස්ථාන තියෙනවද? යාවතා භවග්ගා, යම්තාක් භවාග්‍ර තියෙනවද? ඒතේ අග්ගා, ඒ සියල්ල අතර අග්‍ර වන්නේ, ඒතේ සෙට්ටා, ඒ සියල්ල අතර ශ්‍රේෂ්ඨ වන්නේ යදිදං අරහන්තෝති, රහතන් වහන්සේලා කියනවා. එහෙනම් රහතන් වහන්සේලා තමයි සීල භවාග්‍ර අතර, සීල සත්තා වාස අතර, සත්වයන්ගේ වාසස්ථාන අතර අග්‍රම පිරිස වන්නේ රහතන් වහන්සේලා. උන්වහන්සේලා මනින්න මිම්මක් නැහැ. සීල මිමි ඉක්මවාගේ පිරිසට කියනවා රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා සාමාන්‍ය ජනයා රාග දේශ මොහ හමුවේ ප්‍රමාණයකට පත් වෙනවා. නමුත් රහතන් වහන්සේලා රාග දේශ මොහ ප්‍රහාණය කළා. උන්වහන්සේලා ප්‍රමාණ කරන්න බෑ. රාග දේශ මොහ දුරු කරපු ප්‍රහාණයට පත් කරපු රහතන් වහන්සේලා ලෝකෙන් එතර වෙච්ච මුනිවරු කොයිතරම් අසිරිමත් පිරිසක් වෙන්නද? අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේලාට දුකක් එද්දි, ඒ කියන්නේ උන්වහන්සේලාට දුකක් කියලා කිව්වේ උන්වහන්සේලාට යම් අපිටම කායිකව දැනෙනවා, කායිකව උන්වහන්සේලාට යම් කායික වේදනාවක් හට ගන්නකොට ඒ හේතුවෙන් කවදාවත් උන්වහන්සේලාගේ හිතට දුකක් ඇති වෙන්නේ නැහැ. කායිකව යම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ හේතුවෙන් චිත්ත පීඩාවක් කවදාවත් උන්වහන්සේලාට ඇති කරන්නත් බෑ, කාටවත් ඇති වෙන්නෙත් නැහැ. අපගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වේ සක්මන් කරමින් ඉන්නවා. සක්මනේ පවිටු දේවදත්ත කන්දට නැගලා බුදුරජාණන් වහන්සේගේ සිරසට ගලක් තල්ලු කරා. හරි පුදුමයි. මේ බුදුගුණ අභියස, මේ ලෝක ධාතුව කම්පා වෙනවා. දසදහසක් සක්වල කම්පා වෙනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බේ අභියස. වෙන ගලක් මතුවෙලා අර ගල වැදිලා ඒ ගල පැත්තකට විසි වුණා. චූටි ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදුනා. සිරිපතුල තුවාල වුණා. පවිටු දේවදත්ත
දුෂ්ට සිතින් බුදුරජාණන් වහන්සේගේ ලේ සොයවලා ආනන්තරීය පාප කර්ම සිද්ධ කරගත්තා. භික්ෂුන් වහන්සේලා කලබල වෙලා බුදුරජාණන් වහන්සේ ඇඳක තියාගෙන ජීවක අඹ වනයේට රැගෙන ගියා බෙහෙත් දාන්න. ජීවක වෛද්‍යතුමා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ළඟට හණේකට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ඒ තුවාල වෙච්ච සිරිපතුලට බෙහෙත් දැම්මා. බෙහෙත් දාලා ඒ තුවාලේ බෙහෙත් දැම්මා. ඉතින් ඊට පස්සේ මේ ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටිය ආදරෙන් භාග්‍යතුන් වහන්සේ මං ඇතුළු නුවර ලෙඩකට බෙහෙතක් බඳින්න තියෙනවා. ඒ බෙහෙත බැඳලා මං හණිකට බුදුරජාණන් වහන්සේ බලන් දෙන්නම් මේ වෙලුම ලියන්න මම එන්නම් කියලා බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා ජීවක වෛද්‍යතුමා ගියා. ජීවක වෛද්‍යතුමා ඇතුළු නුවරට ගිහිල්ලා ඒ ලෙඩා බලලා ලෙඩාට බෙහෙත් කරලා එනකොට කරුවලයි. වෙලාව පහුවෙලා ගේට්ටුව වහලා ඇතුළු නුවර. දැන් ජීවක වෛද්‍යතුමාට එන්න විදිහක් නැහැ. ජීවක වෛද්‍යතුමා දැන් ගේට්ටුව වහලානේ. දැන් දුකටපත් වුණා. අනේ තථාගත බුදුරජාණන් වහන්සේට මම බෙහෙතක් බැඳ සැර බෙහෙතක් බැන්දේ. දැන් වෙලුම ලියන්න කාලේ හරි. අනේ තථාගතයන් වහන්සේට ඒක මේ තුවාලේ ඇදුම් දෙනව ඇති. අනේ මං කොහොමද දැන් මේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ මට යන්න විදිහක් නැහැ කියලා දුකටපත් වුණා. තථාගත බුදුරජාණන් වහන්සේ දිවසින් මේක දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේට කියා සිටිය ආනන්දේ ජීවක වෛද්‍යතුමා දැන් එන්න විදිහක් නැතුව ඉන්නවා ගේට්ටුව වහලා දුකටපත් වෙලා තථාගතයන් වහන්සේගේ වෙලුම ලියන්න කාලේ හරි කියලා දැන් ඔන්න බලාගෙන ඉන්නවා. ආනන්දේ ඔබ මේ වෙලුම ලියන්න කිව්වා. ඒ උත්තම වූ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපතුලේ ගැට ගහලා තිබ්බ ඒ වෙලුම ලිව්වා. ලියනකොට පින්වත්නි ඒ තැලිච්ච ලේ ටික ඉවත් වෙලා එවලෙම බුදුරජාණන් වහන්සේගේ තුවාලේ සනීප වුණා. ඔන්න පහුවදා උදේ ගේට්ටුව ඇරපු ගමන් ජීවක වෛද්‍යතුමා හණිකට දුකටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සිරිපතුල් අභියස වැඳ වැටිලා කියා සිටි අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ වගේ දෙයක් වුණා මම පරක් වුණා එන්න එද්දී ගේට්ටුව වහලා මට එන්න විදිහක් නැති වුණා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට බොහෝ ඇදුම් දෙන්න ඇති නේද කියලා ජීවක වෛද්‍යතුමා කියා හිටියා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලන්න මේ උත්තම වූ තුන් ලෝකයේ පළවෙනි රහතන් වහන්සේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මද සිනහාවක් පහළ කරමින් ජීවක වෛද්‍යතුමා දිහා බලලා ලස්සන ගාථාවක් දේශනා කරා. ජීවක වෛද්‍යතුමා දිහා බලලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගතත් දිනෝ විසෝ කස්ස විප්ප මුත්තස්ස සබ්බති. ජීවක වෛද්‍යතුමාට කියනවා ජීවක සසරේ ඇවිදිලි යම් කෙනෙක් මේ ඉපද මෙරි මෙරි යන මේ ගමන කෙනෙක් නතර කළා නම් ඒ වගේම සියලු මේ කෙලෙස් වලින් දුරු වෙලා නම් යම් කෙනෙක් සබ්බ ගත්තම් පහීනස සියලු කෙලෙස් ගැට වලින් නිදහස් වෙලා නම් යම් කෙනෙක් පරිලා හෝන විච්ඡති ඒ වගේ කෙනෙකුට කෙසේනම් රිදුමක් හටගන්නද කියනවා. හරි ආශ්චර්යයි රහතන් වහන්සේලාගේ ස්වභාවය බලන්න. දැන් කායිකව යම් දුකක් කායිකව යම් වේදනාවක් දුකක් නෙවෙයි කායිකව යම් වේදනාවක් හටගත්තාට පින්වත්නි ඒ හේතුවෙන් මානසිකව උන්වහන්සේලාගේ කවදාවත් ඒ හේතුවෙන් පීඩාවක් හටගන්නේ නැහැ. දැන් බලන්න අර ගල් පතුර වැදිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තුවාල වුණා. කායිකව බුදුරජාණන් වහන්සේට යම් වේදනාවක් හටගත්තා. හැබැයි ඒ හේතුවෙන් මානසිකව කවදාවත් පීඩාවක්පත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසි කෙනෙකුට චිත්ත පීඩාවක් රහතන් වහන්සේ නමකට ඇති කරන්න බෑ. ඇයි රාග දේශ මෝහ නැහැ. චිත්ත පීඩාවක් ඇති වෙන සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා තියෙන්නේ. චිත්ත පීඩාවක් ඇති වෙන කිසිම ක්ලේශයක් උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ. ඔක්කොම ප්‍රහාණය කරලා තියෙන්නේ. මොනතරම් අසිරිමත් පිරිසක්ද බලන්න රහතන් වහන්සේලා. මොනතරම් අద్භූතයිද. රහතන් වහන්සේලා මොනතරම් විස්මයජනකයිද. රහතන් වහන්සේලා
අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් මොන වගේ විලාප දෙයිද? දැන් සාමාන්‍ය කෙනෙකුට මේ වගේ කෙනෙක් අනතුරක් කරොත් ඉස්සලාම ඇති වෙන්නේ හිතට චිත්ත පීඩාවක්. හිතට ක්‍රෝධයක් හටගන්නවා, වෛරයක් හටගන්නවා, පලිගන්න උත්සාහ කරනවා. ඒ ගැනම හිත හිතා විලාප දිදී දුකටපත් වෙලා බොහෝ පීඩාවට පත් කරගන්නවා හිත කෙලෙස් සහිත කෙනෙක් නම්. ඒ කෙලෙස් සහිත කෙනාගේ ස්වභාවය. නමුත් බලන්න මේ රාග දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේලා කවදාවත් ඒ හේතුවෙන් වැළපීමක් හටගන්නේ නැහැ. පීඩාවක් උන්වහන්සේලාගේ හිතේ ඇති වෙන්නේ නැහැ. මොනතරම් ආශ්චර්යද බලන්න. අපි රහතන් වහන්සේලාට නිතර වන්දනා කරන්න ඕනි. ඒ උත්තම රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා කියලා. මේවා අහන්න පවා පින්වත්නි අපිට වාසනාවක් තියෙන්න ඕනි. පිනක් තියෙන්න ඕනි. දැන් මේ පින්නතුන් නිවසල ඉඳන් මේ රහතන් වහන්සේලා ගැන අහනවා. අහන වහාරයක් පාසා අපේ ජීවිතයට අප්‍රමාණ පිනක් රැස් වෙනවනේ. ඇයි දැන් මේ අපි අහන්නේ රාග දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේලා ගැන? රාග දේශ මොහ දුරු කරලා සීල ලෝකයන් ඉක්මවා ගිය රහතන් වහන්සේලා ගැන අහන්නේ. එතකොට බලන්න මේ උත්තමයන් වහන්සේලාගේ ජීවිතය. අපිට මේ ධර්මයේ තුලින්මයි රහතන් වහන්සේලා ගැන දැනගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා රහතන් වහන්සේලා මේ වගේ කියලා දේශනා නොකරන්න ඔබ අප කවුරුත් දන්නේ නැහැ පින්වත්නි රහතන් වහන්සේලා මොන වගේ උත්තම පිරිසක්ද කියලා. එතකොට රහතන් වහන්සේලා බාහිරින් අඳුර ගන්න බෑ. ඒ තරම් අල්පේච්ඡයි රහතන් වහන්සේලා. දැන් බලන්න බුද්ධ කාලේ රහතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගාණක් මේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනවා. නමුත් බාහිර ජනයා දන්නේ මේ වඩින්නේ රහතන් වහන්සේ නමක් කියලා. හොයන්න බෑ. අල්පේච්ඡයි. උන්වහන්සේලා ಗುಣ ප්‍රකට කරන්නේ. දැන් සාමාන්‍ය අය නම් පින්වත්නි මොන හරි හැකියාවක් තිබ්බොත් ඒ හැකියාව ප්‍රකට කරනවා. උගත්කමක් තිබ්බොත් මම මේ වගේ උගතෙක් කියලා කියන්න ආසයි කෙලෙස් සහිත ජනයා. මොන හරි වෙන ධනයක් තිබ්බොත් මට මේ වගේ ධනයක් තියෙනවා කියලා අන් අයට කියන්න කැමතියි. ඒ වගේම Tamanට වෙන වෙන හැකියාවක් තියෙනවා නම් ඒවා ප්‍රකට කරන්න කැමති කෙලෙස් සහිත කෙනා. හැබැයි රහතන් වහන්සේලා බලන්න සියලු ලෝක ඉක්මවා ගිහිල්ලා රාග දේශ මොහ දුරු කරලා 이르දි ප්‍රාතිහාර තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාට දිව්‍ය ශ්‍රවණේ තියෙනවා. දිව්‍ය නේත්‍රය තියෙනවා. අන් අයගේ හිත් බලන්න පුළුවන්. මේ විස්මිත වූ අවබෝධයෙන් උන්වහන්සේලා සමන්විතයි. ඒ අවබෝධයන්ගෙන හැබැයි කාටවත් කියන්නේ උන්වහන්සේලා මට දිවස් තියෙනවා. මට 이르දි තියෙනවා. මට මේ හැකියාවන් තියෙනවා කියලා කාටවත් කියන්නේ. ඇයි? අප්‍රකටයි. අල්පේච්ඡයි. හරි පුදුමයි පින්වත්නි. ඒ නිසා උන්වහන්සේලා මයින්ඩ් මිම්මක් නෑ පින්වත්නි. මයින්ඩ් මිම්මක් නෑ. ධර්මයේ තුලින් තමයි අපිට උන්වහන්සේලා ගැන දැනගන්න තියෙන්නේ. දැනගන්න තියෙන්නේ. බලන්න මොනතරම් ආශ්චර්යයද? මොනතරම් ආශ්චර්යයද? ඒ රහතන් වහන්සේලා තරහකට ගන්නෑ. උන්වහන්සේලාට යම් පිරිසක් මොන හරි දෙයක් අපි හිතමුකෝ යම් පිරිසක් යම් මේ ලෝකේ ඉන්න අසත්පුරුෂ පිරිස උන්වහන්සේලාගේ ගුණයන් දන්නේ නැතිව උන්වහන්සේලාට අපහාස කරනවා, පීඩා කරනවා. හැබැයි ඒ හේතුවෙන් පෙරලා උන්වහන්සේලා කාටවත් පීඩාවක් කරන්නේ නැහැ, හිංසාවක් කරන්නේ නැහැ. හරි පුදුමයි. හරි පුදුමයි. බුද්ධ කාලේ හිටිය පින්වත්නි තිස්ස කින රහතන් වහන්සේ නමක්. මේ උත්තම රහතන් වහන්සේ යම් නිවසක් කරා අවුරුදු 12ක් පිණ්ඩපාති වඩිනවා. එක දිගට. ඒ නිවසේ ප්‍රධාන ස්වාමියා කරන්නේ පින්වත්නි මණික් උපදමනවා. මණික් උපදමන රස්සාව තමයි කරන්නේ. එතකොට මේ ගෙදෙට්ට තමයි මේ රහතන් වහන්සේ නිතර පිණ්ඩපාති වැඩියේ. හැබැයි ඒ ගෙදර පිරිස දන්නේ මේ වඩින්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඇයි? උන්වහන්සේලා ಗುಣ ප්‍රකට කරන්නේ අල්පේච්ඡයි. අල්පේච්ඡයි. එතකොට දැන් මේ උන්වහන්සේ වඩිනවා, දානි ගන්නවා, ආපහු උන්වහන්සේ විහාරයට වඩිනවා. ඉතින් මේ විදිහට අවුරුදු 12ක් බලන්න එකම ගෙදරකට යනකොට ඒ මිනිස්සු ආදරෙන් උපස්ථාන කරා. ඒ ගෙදර ස්වාමි බිරිඳ විශේෂයෙන්ම ආදරෙන් උපස්ථාන කරා ඒ ස්වාමියාගේ බිරිඳ. ඉතින් දවසක් ඔන්න මේ රහතන් වහන්සේ වෙනදා වගේම
පිණ්ඩපාතේ වැඩි අර මැණික් උපදමන මිනිස්යාගේ නිවසට. ඒ බිරිඳ ඒ මැණික් උපදමන මිනිස්යාගේ බිරිඳ රහතන් වහන්සේට කියා සිටියා ස්වාමීනි දානේ ඉක්මනට හදනකම් ස්වාමීනි මේ ස්තූපයේ මේ ඔබ වහන්සේට අසුනක් පනවන්නම් වාඩි වෙන්න කිව්වා. ඉතින් කරුණාව උපදවාගෙන අර රහතන් වහන්සේ අර මේ අසුනේ වාඩි වෙලා හිටියා. ඉතින් උන්වහන්සේට නමක් පට බැඳුනා නිතර අර මැණික් උපදමන නිවසටනේ පිණ්ඩපාතේ වැඩි මණිකාර කුළුපගතිස්ස කියලා. ඇයි නිවසටම පිණ්ඩපාතේ වැඩියනේ. එතකොට දැන් මේ රහතන් වහන්සේ දැන් පාඩුවේ ඉන්නවා අර දානේ හදනකම්. ඔය ගෙදර ඇති කරා පින්වත්නි කොස්වාලිහිණියෙක්. කොස්වාලිහිණියෙක් ඇති කරා. ඔන්න දැන් දවසක් මේ කොසල් රජුරුවන්ගේ රාජපුරුෂයෙක් මැණිකක් ගෙනත් දුන්න අර මිනිස්යාට මේ මැණික උපදමලා දෙන්න කියලා. එදා ඒ රහතන් වහන්සේ වැඩි දවසේ. ඔන්න දැන් ඒ වෙලාවේ අර මැණික් උපදමන මිනිස්සයා මස් වාගයක් කපා හිටියේ. දැන් මස් කපමින් ඉඳි අතේලේ තැවරෙනවා. එතකොට අර ලේ තැවරිච්ච අතින් අර මැණික අරගෙන කොටයක් උඩ තිබ්බා. පස්සේ මේක ගන්නම් කියලා. ওই වෙලාවේ අර කොස්වාලිහිණියා අර මැණික දැක්කා. කොස්වාලිහිණියා හිතුවේ පින්වත්නි අර මස් කෑල්ලක් කියලා. හනිකට ඇවිල්ලා කොස්වාලිහිණියා අර මැණික ගිල්ලා. දැන් අර මිනිස්සයා මස් කපලා ඉවර වෙලා අර මැණික තිබ්බ තැන බලද්දි මැණික නැහැ. දැන් අර මිනිස්සයා බය වුණා. කම්පා වුණා. දැන් රජුරුවන්ගේ රාජකීය මැණිකක්. දැන් ඔන්න කලබල වෙලා බිරිඳට ගිහිල්ලා කිව්වා සුන්දරියේ මේ අර මං ගත්ත මැණික ඔබ දැක්කද කිව්වා. අනේ මම දැක්කේ නෑ කිව්වා. කවුද මේ මැණික ගත්තේ? දැන් මේ මැණික මං හොයන්න ඕනේ උපදමලා දෙන්න ඕනේ. මේ මැණික හම්බුනේ නැත්නම් අපිට දාසකම් කරන්න වෙයි. දඬුවම් විඳින්න වෙයි. දැන් කොහොම හරි මේ මැණික හොයලා ගන්න ඕනේ. එතකොටම අර මිනිස්සයාට ඇති වුණා මේ ගෙදරට වෙන කවුරුවත් ආවේ නෑ. ආවේ අර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමයි ගන්න ඇත්තේ කියලා ඔන්න බලන්න සැකයක් ඇති වුණා. කාටද ඇති වුණේ? අර මැණික් උපදමන මිනිස්සයාට අර රහතන් වහන්සේ ගැන සැකයක් ඇති වුණා. ඒ දැන් මේ මිනිස්සයා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. දැන් බලන්න මේ මිනිස්සයන්ගේ මේ තියෙන පැහැදීම වෙනස් වෙන ආකාරය. දැන් බලන්න ස්ථීර පැහැදීමක් තිබ්බනම් මේ තෙරුවන් කෙරෙහි කවදාවත් උතුම් රහතන් වහන්සේලා සැක කරන්නේ නැහැනේ. ඒ අචල ප්‍රසාදී තියෙනවා. දැන් මේ ශ්‍රද්ධාව බලන්න මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තව තියෙද්දී ඕන වෙලාවක තෙරුවන් කෙරේ සැකයක් ඇති වෙන්න පුළුවන්. බලන්න එතකොට මේ ශ්‍රද්ධාවේ තියෙන එතකොට මේ ශ්‍රද්ධාව දියුණු වෙලා තියෙන කෙනෙකුට කවදාවත් ඒ වගේ අර අපහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි දන්නවා මේ උත්තම ශ්‍රමණයන් වහන්සේලා ඒකාන්තයෙන්ම සිල්වන්තයි කියලා පැහැදීම තියෙනවා යාට. දැන් අර මිනිස්සයාට එහෙම පැහැදීමක් නැහැ. දානේ පූජා කරාට ඒ පැහැදීමක් තිබ්බා කියලා කියන්න බෑ ඒ මිනිස්සයාට. නැත්තම් මෙහෙම සැක කරන්නේ නැහනේ. ඊට පස්සේ අර බිරිඳට ගිහිලා කියනවා මට ඒකාන්තයෙන්ම අර ශ්‍රමණයා සැකයි මේ ওই ශ්‍රමණයා තමයි ওই මැණික ගන්න ඇත්තේ කියලා. අර ස්වාමි දිනේ කියනවා අනේ හිමියනි සැක කරන්න එපා. ඒ උත්තමයන් වහන්සේ අවුරුදු 12ක් තිස්සේ අපේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. කොහොමද මේ වගේ උත්තමයෙක් සැක කරන්නේ? අන්න ඒ ස්වාමි දිනියට ස්වාමි බිරිඳට ශ්‍රද්ධාව තියෙනවා. අර මිනිස්සයා කිව්වා නෑ නෑ මං මේ දෙකෙන් එකක් බලා ගන්නම්. ඔය ශ්‍රමණයන් වහන්සේ තමයි ඕක ගන්න ඇත්තේ. අර අහිංසක රහතන් වහන්සේ දාහනේ කියන එකක් බලා ඉන්නේ. එතකොට බලන්න දැන් රහතන් වහන්සේ ගත්තේ නෑ. රහතන් වහන්සේ මැණික ගත්තේ නෑ. එතකොට රහතන් වහන්සේ දැක්කාර මැණික කොස්වාලිහිණියා ගිලිනවා. එතකොට දැන් රහතන් වහන්සේ කිව්වොත් එකපාරම අර කොස්වාලිහිණියා තමයි අර මැණික ගත්තේ කියලා ඒ මිනිස්සයා මොකද්ද කරන්නේ? කොස්වාලිහිණියා මරනවා. කොස්වාලිහිණියා මේ අර මිනිස්සයා මරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. රහතන් වහන්සේ නිහඬව වැඩ හිටියා. දැන් උන් රහතන් වහන්සේ ළඟට අර මිනිස්සයා ආවා. කොහොමද ආවේ? ලණුවක් අරගෙන ආවා. ලණුවක් අරගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි ඇත්ත කියන්න. ඇත්ත කියන්න ඔබ වහන්සේද අර මැණික ගත්තේ කිව්වා. දැන් රහතන් වහන්සේ ගත්තේ නෑ. රහතන් වහන්සේ නියතව හිටියා. රහතන් වහන්සේ ගත්තේ නෑ.
රහතන් වහන්සේ නිහඬව හිටියා. ඊට පස්සේ දැන් අර මිනිස්යාට තව කේන්ති ගියා. හිමිනේ කාල වේලාව නෑ ඇත්ත කියන්න. ඔබ වහන්සේ නේද මේ මණික ගත්තේ කිව්වා. උන්වහන්සේ නිහඬව හිටියා. 3 පාරක් කිව්ව නිහඬව හිටියා. අර පාපී මිනිසයා මොකද කරේ? අර උත්තම අහිංසක රහතන් වහන්සේගේ ඔළුව වටේ අර කඹේ එතුවා. ඔතලා පින්වත්නි කඹේ තද කරා. කඹේ තද කරද්දි බලන්න ඒ ලණුව තද වෙනකොට රහතන් වහන්සේගේ නාසයෙන් කටින් ලේ වැක්කිරෙන්න පටන් ගත්තා. අර අහිංසක රහතන් වහන්සේගේ නාසයෙන් කටින් ලේ වැක්කිරෙන්න පටන් ගත්තා. එතකොට අර බිරිඳ කෑ ගැහුවා අනේ මේ උත්තම වූ ශ්‍රමණයන් වහන්සේට ඔහොම කරන්න එපා. උන්වහන්සේ අහිංසකයි. නමුත් ඒ ස්වාමි දීනේ කියප එක ඇහුවේ නෑ අර මිනිස්සයා. අර පාපී මිනිස්සයා ඔළුව තද කරගෙන ඉන්න රහතන් වහන්සේගේ ලේ වැක්කිරෙනවා. හැබැයි පින්වත්නි බලන්න ඒ වගේ හිංසා පීඩා කරනකොට ලෝකයා ඒ රහතන් වහන්සේට කවදාවත් වෛරයක් ඇති වෙන්නේ නැහැ. චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. පලිගන්න ඕනි කියලා හිතෙන්නේ නැහැ. ඇයි? රාග දේශ මොහ නැහැ. රාග දේශ මොහ නැහැ පින්වත්නි. රාග දේශ මොහ මුළු මුනින්ම ප්‍රහාණය කරලා මහා මෛත්‍රියක් උන්වහන්සේගේ හිතේ පැතිරිලා තියෙන්නේ. මහා අනුකම්පාවක් පැතිරිලා තියෙන්නේ. හරි පුදුමයි රහතන් වහන්සේලා. ආශ්චර්යයි පින්වත්නි මේ උත්තම රහතන් වහන්සේලා බලන්න මොන තරම් අසිරියක්ද. දැන් සාමාන්‍ය කෙනෙකුට මේ වගේ විපත්තියක් වුණොත් මොන තරම් දෙයක් එතන වෙයිද එහෙනම් වෛරේ හටගෙන පෙරලා ඒ මිනිස්සයාට ගහයි. එක්කෝ ඒ මිනිස්සයා මරන්න ඉඩ තියෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය හිතක රාග දේශ මොහ හට ගන්නවනේ. නමුත් මේ රහතන් වහන්සේ සංසිඳී ගිය සිතින් ඉවසගෙන ඉන්නවා. ඉතින් අර නාසයෙන් බලන්න මේ අර ලේ කැටියක් වැටෙනකොට අර කොස්වාලීනියා හිතුවේ මස් කෑල්ලක් කියලා. එකපාරම ගිල්ලා ඒ ලේ කැටිය. ඒ ගිලින්න එනකොට අර මිනිස්සයා කොස්වාලීනියට පයින් ගැහුවා. පහින් ගහනකොට කොස්වාලීනියා වීසි වෙලා ගිහිල්ලා බිත්තියේ වැදුනා. කොස්වාලීනියා මැරුණා. රහතන් වහන්සේ කියන පින්වත බලන්න අර කොස්වාලීනියා මැරුණද කියලා. අර මිනිස්සයා ඒක ඇහුවේ නෑ. තමුන් වහන්සේටත් වෙන්නේ ඔය කොස්වාලීනියට වෙච්ච දේ තමයි කිව්වා. රහතන් වහන්සේ කියනවා පින්වත ওই ලණුව බුරුල් කරන්න. බුරුල් කරලා බලන්න කොස්වාලීනියා මැරුණද කියලා. මැරිලා නම් බලන්න ඔහුගේ ඒ මැරිලා නම් බලන්න කොස්වාලීනියාගේ බඩ පළලා කොස්වාලීනියා තමයි ඒ මණික ගිල්ලේ. බලන්න කිව්වා. එතකොට අර මිනිස්සයා එකපාරම රහතන් වහන්සේගේ අර ඔළුව වටේ ඔතලා තිබ්බ ලණුව බුරුල් කළා. හණිකට ගිහිල්ලා බැලුවා කොස්වාලීනියා මැරිලා. කොස්වාලීනියා මැරිලා බඩ පල්ල බලද්දි මණික බඩේ. බලන්න එතකොට අර මිනිස්සයාගේ ඇඟින් දාඩිය දාන්න පටන් ගත්ත, විගුලන්න පටන් ගත්තා. ආ රහතන් වහන්සේ ඉස්සරහා වැඳ වැටුණා අනේ හිමියනී මට සමා වෙන්න. මා මේ කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව මං ඔබ වහන්සේට හිංසා පීඩා කරා. අනේ මට 10 වාරයක් සමා වෙන්න කිව්වා. දැන් බලන්න මහා කරුණාවකින් යුක්ත රහතන් වහන්සේ පින්වත මං ඔබට සමාව දෙනවා කිව්වා. මේක ඔබේ වරදකුත් නෙවෙයි, මගේ වරදකුත් නෙවෙයි. මේක තමයි සසරේ ස්වභාවය. බලන්න අද්භූතයි. විස්මය ජනකයි. බලන්න මේ රහතන් වහන්සේලාගේ උදාර අදහස්. දැන් සාමාන්‍ය කෙනෙක් ඔය වගේ වෙලා සමාව ගන්න આવොත් මොකක් වෙයිද? මොන වගේ අකරතැබ්බයක් සිද්ධ වෙයිද බලන්න. කවදාවත් සාමාන්‍ය කෙනෙක් කෙලෙස් සහිත කෙනෙක් සමාව දෙන්නේ නැහැනේ ඔය වගේ දෙයක් වුණොත්. දැන් මේ අහිංසක වූ උත්තම රහතන් වහන්සේ සමාව දුන්නා. සමාව දුන්නා. අර පාපී මිනිසයා මහා පවක් රැස් කරගත්තා උත්තම රහතන් වහන්සේ නමකට හිංසා පීඩා කරලා. දැන් මේ මිනිසයා කියනවා අනේ හිමියනි මට ඇත්තටම සමාව දෙනවා නම් වෙනද වගේ මාගේ නිවසේට පිණ්ඩපාතේ වඩින්න කිව්වා. අර අහිංසක රහතන් වහන්සේ කියා සිටියා නෑ පින්වත අදින් පස්සේ මම මේ ගෙදරක මේ පියස්සක් යටට මම පිණ්ඩපාතේ වඩින්නේ නෑ කිව්වා. පියස්සක් යටට පිණ්ඩපාතේ වඩින්නේ නෑ. මම පිටතදීම පිණ්ඩපාතේ අරගෙන වඩිනවා කියලා කියා සිටියා. බලන්න මොන තරම් ඒ උත්තම රහතන් වහන්සේ බලන්න මේ උත්තමයන් වහන්සේගේ උදාර අදහස් බලන්න කාටවත් හිංසා පීඩාවක් කරන්නේ නැහැ. කිව්වා මම මේක තමයි සසරේ ස්වභාවය කිව්වා. ඉතින් මේ උත්තම රහතන් වහන්සේ ඒ හේතුවෙම පින්වත්නි අසනීප වුණා. උන්වහන්සේ පිරිනුවම් පෑවා. පිරිනුවම් පෑවා. බලන්න කාටවත්
උන්වහන්සේ වෛර කරේ නෑ. කාගෙන්වත් පලිගන්න ගියේ නෑ. කාටවත් හිංසා පීඩා කරන්න ගියේ නෑ. අහිංසකව උන්වහන්සේ විහාරයට වැඩියා. කාලයක් ගියා අසනීප වුණා. පිරිනිවන් පාවා දාලා. මේ ලෝකෙම කම්පා වෙලා ගියා. බලන්න මේ උදාර ගුණ. වෛරය නෑ හිතේ. ද්වේෂය නෑ හිතේ. මෝහය නෑ හිතේ. මේ වගේ උත්තම පිරිසක් බිහි වෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. අටලෝ දහමට කම්පා වෙන්නේ නෑ. අටලෝ දහමට කම්පා වෙන්නේ නෑ. අර මිනිස්සයා පින්වත්නි මහා පවක් රැස් කරලා මරණයට පත් වුණා. අවීචි මහ නිරේ ඉපදුනා. අර මිනිස්සයා කොස්වාලීනියා මැරුණනේ. ඒ කොස්වාලීනියා මැරිලා අර ස්වාමි දීනියගේ කුසේ ඉපදුනා. මේ කුසින් බිහි වුණා මනුස්ස දරුවෙක් වෙලා. කාලයාගේ අයමින් අර ස්වාමි දීනියට පැහැදීම තිබ්බනේ. ඒ මිනිස්යාගේ මේ බිරිඳට ඒ බිරිඳ පින් රැස් කරගත්තා. මැරුණා. දෙවියන් අතර ඉපදුනා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. බලන්න පින්වත්නි මේ ලෝකයේ ස්වභාවය ඕක තමයි. කෙලෙස් සහිත අය කෙලෙස් තව තව වර්ධනය වෙන වැඩපිළිවෙලකට ඇවිල්ලා මේ දුගතිගාමී ලෝකවල උපදිනවා පව් කරලා. ඒ අතර පින්වන්ත අය පින්දහම රැස් කරලා සුගතිය උපදිනවා. රාග දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. පිරිනිවන් පානවා. ඉතින් ඒ නිසා බලන්න අපිට මේ රහතන් වහන්සේලාගේ ස්වභාවය මේ ධර්මයෙන් තමයි අපිට දැනගන්න තියෙන්නේ. උන්වහන්සේලාගේ මානසික ස්වභාවය මොනතරම් දියුණු මනසක් උන්වහන්සේලාගේ හිතේ තියෙනවද බලන්න. මොනතරම් දියුණු මනසක්ද. මොනතරම් දියුණු මනසක්ද. එහෙනම් සැබෑම දියුණු මනස කියන්නේ පින්වත්නි රාග දේශ මොහ දුරු කරපු හිත. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කළා රාග දේශ මොහ දුරු කරලා ඒ නික්ලේශී හිත තමයි අසිරිමත්ම සිතක් වන්නේ. අසිරිමත්ම උදාර හිතක් වන්නේ රාග දේශ මොහ දුරු කරපු හිතයි. රාග දේශ මොහ දුරු කරපු හිතයි. පරී ආශ්චර්යය අපි සතුටු වෙන්න ඕනේ පින්වත් මේ වහලා හිතේ ප්‍රසන්න භාවයක් ඇති කරගන්න. එතකොට අපි ඒකාන්තයෙන්ම මුලින්ම පහදින්නේ කා ගැනද? අනේ මේ රහතන් වහන්සේලා බිහි කරපු තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොනතරම් ඒ අතර ශ්‍රේෂ්ඨයිද කියලා අපිට මේ රහතන් වහන්සේලා ගැන අහද්දී පහදිනවා මුලින්ම බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා අනේ මේ රහතන් වහන්සේලා බිහි කරේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්මනේ කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන අපිට අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට පින්වත්නි මේ ධර්මයේ ප්‍රගුණ කරලා ඒ රාග දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේලා ගැන අපිට අප්‍රමාණ පැහැදීමක් හිතේ ඇති වෙනවා. හිතේ ඇති වෙනවා. ආන්නේ පැහැදීම අපිට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ගොඩාක් උපකාර වෙනවා. ගොඩාක් උපකාර වෙනවා. මේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන ඉගෙන ගන්නකොට අපිට පුළුවන් විදිහට අපිට කුසල් වඩන්න අපි වීරියක් උපදිනවා. වීරියක් උපදිනවා. අපිට පුළුවන් විදිහට අටලෝ දහමට කම්පා නොවී ඉන්න පුරුදු වෙන්න හිතක් හදාගන්න අපිට උපකාර වෙනවා මේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන ඉගෙන ගද්දි. දැන් බලන්න සාමාන්‍ය ලෝකේ කටයුතු කරද්දි පින්වත්නි අපි මේ අටලෝ දහමට නිතර මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අටලෝ දහමෙන් අපිට අටලෝ දහම ඉක්මවා යන්න බෑ. අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් රහතන් වහන්සේලාටත් කොටින්ම කියන බුදුරජාණන් වහන්සේට අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනස කුමක්ද? උන්වහන්සේලා අටලෝ දහමට මුහුණ දුන්නා කියලා අටලෝ දහම හමුවේ ඒ රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ හිත අටලෝ දහම හමුවේ පෙරලෙන්නේ නැහැ. ඒකයි විස්මයේ ජනක දේ. අටලෝ දහම හමුවේ පෙරලෙන්නේ නැහැ. පෙරලෙන්නේ නැහැ. දැන් අපි ජීවත් වෙනවා මේ ලෝකේ. අපිට අටලෝ දහම එනකොට මොකක්ද වෙන්නේ? අපේ මේ සාමාන්‍ය හිත අටලෝ දහමට පෙරලෙනවා. පෙරලෙනවා. එතකොට අපේ අටලෝ දහම හමුවේ පෙරලෙන හිතක් සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාට තියෙන්නේ. හැබැයි මේ රහතන් වහන්සේලාගේ ජීවිතය හොඳට අහනකොට අපිට මේ අටලෝ දහම එනකොට හිත ශක්තිමත් කරගෙන අටලෝ දහමට මුහුණ දෙන්න පුළුවන් ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිත ගැන ඉගෙන ගනිමින්
පැහැදීමෙන් යුක්තව රහතන් වහන්සේලා ගැන අපි මේ උන්වහන්සේලාගේ ජීවිත ගැන ඉගෙන ගනිමින් මේ අටලෝ දහමට මුහුණ දෙන්න හිතක් හදාගන්න පුළුවන්. එතකොටම අපිට පහදින්නේ මේ උත්තම වූ රහතන් වහන්සේලා ගැනමයි. අනේ උත්තමයන් වහන්සේලාට මේ අටලෝ දහම එනකොට උන්වහන්සේලාගේ හිත මේ අටලෝ දහමට කම්පා වෙන්නේ නැහෙනි. කොයිතරම් ශ්‍රේෂ්ඨ හිතක්ද උන්වහන්සේලාට තියෙන්නේ කියලා අපිට පහදීමක් ඇති වෙනවා. ඒ තුලින් අපිට යම් ශක්තියක් නැත්නම් යම් ධෛර්යයක් උපදිනවා. අපිට මේ අටලෝ දහමට සාර්ථකව මුහුණ දෙන්න. සාර්ථකව මුහුණ දෙන්න. දැන් බලන්න පින්වත්නි මේ විදිහට දැන් අපිට නොයේක් දේවල් මේ පරිසරයේ මේ සමාජයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලාභ ලැබෙනවා. ලාභ ලැබෙනකොට කොහොමද මේ ලාභයට අපි මුහුණ දෙන්නේ? ඒ ලාභේ භුක්ති විඳින්නේ කොහොමද කියලා ධර්මයේ තුලින් රහතන් වහන්සේලා ගැන ඉගෙන ගනිමින් අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්. මේ ලාභෙන් මත් නොවී ඉන්න. ඊළඟට අලාභයක් එද්දී අපි දුකටපත් වෙන්නේ නැතුව කොහොමද අපි මේ හිත හදාගන්නේ? අනේ රහතන් වහන්සේලාට මේ අටලෝ දහම එනකොට උන්වහන්සේලා කොහොමද මුහුණ දුන්නේ කියලා අපිට ඒ උන්වහන්සේලාගේ උත්තම ජීවිත තුලින් අපිට පණිවිඩයක් ගන්න පුළුවන්. ආදර්ශයක් ගන්න පුළුවන්. එතකොට අපේ හිත ශක්තිමත් වෙනවා. මේවට මුහුණ දෙන්න. ඒ වගේම ඔන්න කීර්ති යස එනවා. යස පිරිවර සම්පත්තිය ප්‍රසිද්ධිය මේ ඔක්කොම ඉද්දී අපි ඒකට සාර්ථකව මුහුණ දෙන්න. ඒවට මත් නොවී මුහුණ දෙන්න. ඒ රහතන් වහන්සේලා ගැන හිතනකොට අපිට අනේ මේ උත්තමයන් වහන්සේලා මේ උන්වහන්සේලාට පිරිවර සම්පත්තිය ප්‍රසිද්ධිය කීර්ති ප්‍රශංසා තිබ්බා කියලා මෙහෙවට මත්තුන්නේ නැහෙනි. අනේ මටත් පුළුවන් විදිහට මේවට යට නොවී ඉන්න පුළුවන් කියලා ඒ අපිට හිතන්න පුළුවන් රහතන් වහන්සේලා ගැන. මොන අයස එනකොට ඒ කියන්නේ පිරිවර සම්පත්තිය නැති වෙනවා. අපකීර්තිය පැතිරෙනවා. ඒ වගේ අපේ තියෙන යස පිරිහිලා අයස එද්දී ඔන්න අපිට හිතන්න පුළුවන්. ඔන්න දැන් අපිට පරිවාර සම්පත්තිය නැති වෙනවා. අපිට යම් අපකීර්තියක් එන්න පුළුවන්. මේවා එද්දී අපි හිතනවා රහතන් වහන්සේලා ගැන. අනේ උත්තමයන් වහන්සේලාට මේ කිසි දෙයක් නැහෙනි. උන්වහන්සේලා මේ සියල්ලකින් නිදහස්නේ. දුකටපත් උන්නේ නැහෙනි කියලා අන්න හිතනකොට වීරියක් උපදිනවා. අපි මේක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. සාර්ථකව අපිට මුහුණ දෙන්න පුළුවන් මේවට. ඊළඟට බලන්න නින්දාවක් එනවා අපිට. නින්දා විඳින්න සිද්ධ වෙනවා මේ ලෝකේ. අටලෝ දහමට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැමදාම ප්‍රශංසා ඉන්නේ නැහැ. නින්දා විඳින්න සිද්ධ වෙනවා. පෙර කර්ම විපාක නිසා නින්දා විඳින්න සිද්ධ වෙන්න පුළුවන් අපිට. අභූත චෝදනා එන්න පුළුවන් අපිට. මේ ජීවත් වෙනකොට එතකොට අපිට රහතන් වහන්සේලා ගැන හිතමින් අනේ උන්වහන්සේලාට මේවා එනකොට උන්වහන්සේලාගේ හිත මේවට කම්පා වුන්නේ නැහනේ. අනේ මටත් පුළුවන් විදියට ඉවසගෙන මේවට මුහුණ දෙන්න පුළුවන් කියලා අන්න රහතන් වහන්සේලා ගැන හිතනකොට අපිට වීරියක් උපදිනවා. ඒවට මුහුණ දෙන්න. ප්‍රශංසාවක් එනවා. නින්දාව යටපත් වෙලා ප්‍රශංසාවක් එද්දී ආන්න අපේ හිත කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා අපිට පණිවිඩයක් ගන්න පුළුවන් මේ උත්තම රහතන් වහන්සේලාගේ ජීවිත තුලින්. ඊළඟට සැප දුක් එනකොටත් ওই විදිහටම අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. බලන්න මේ ධර්මයේ තුලින්මයි පින්වත්නි අපිට මේ හිත හදාගන්න තියෙන්නේ. ධර්මයේ තුලින්ම රහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරාට පස්සේ ඒ ධර්මයේ තුලින් රහතන් වහන්සේලා ගැන ඉගෙනගෙන අපේ හිත ගොඩාක් ශක්තිමත් කරගන්න පුළුවන්. අපේ හිතට අපේ හිතට යම් දුක්සහගත සිතුවිලි එද්දී ඔන්න අපි රහතන් වහන්සේලා ගැන හිතනවා. තේර තේරී ගාථා කියවනවා. එතකොට බලන්න අපේ හිත පහන් වෙනවා. අනේ උන්වහන්සේලා මේ සියල්ලකින් නිදහස් වෙලා සතුටින් වාසය කරානේ කියලා ඔන්න අපේ හිත සතුටටපත් වෙනවා. අපිට උපක්‍රමශීලීව රහතන් වහන්සේලා ගැන හිතමින් අපේ හිත කුසලයට නමා ගන්න පුළුවන්. කුසලයට නම්ම ගන්න පුළුවන්. රහතන් වහන්සේලා ගැන හිතන වාරයක් පාසා පින්වත්නි අපේ හිතේ ඇතිවෙන්නේ සතුටක්නේ. ප්‍රබෝධයක්නේ. හිතේ ප්‍රීතියක්මයි හටගන්නේ රහතන් වහන්සේලා ගැන හිතන වාරයක් පාසා. හිතන වාරයක් පාසා. ඒකෙන් රහතන් වහන්සේලා යම් තැනක ඉන්නවද? ඒ වැඩ ඉන්නවද? ඒ භූමියත් රමණීයයි කියනවා. දැන් රහතන් වහන්සේලා යම් භූමියක ඉන්නවනම් ඒ භූමිය පවා රමණීයයි. ඇයි එතන වාසය කරන්නේ රාග දේශ මොහ දුරු කරපු උත්තම පිරිසක්. ඒ උත්තම පිරිස අතර ආරවුල් නැහැ.
ඒ වගේම මත ගැටුම් නෑ. එකට එක කිරීම් නෑ. පලිගැනීම් නෑ. වෛර කිරීම් නෑ. එකිනෙකා ප්‍රියයින් බලමින් වාසය කරන සුන්දර පරිසරයක් එතන තියෙන්නේ. දැන් බලන්න රහතන් වහන්සේලා පිරිසක් එකට වාසය කරද්දී මොන තරම් මේ පරිසරයේ සුන්දර ඇද්ද? සුන්දර ඇද්ද? මොන තරම් මේ පරිසරයේ සංසිඳුණු පරිසරයක් වෙන්න ඇද්ද? දැන් බලන්න කෙලෙස් සහිත පිරිසක් එකට ඉද්දී ඒ ඉන්න පිරිස අතර මොනතරම් මත ගැටුම් ඇති වෙනවද? එකට එක කිරීම ඇති වෙනවද? ඉරිසියා කිරීම ඇති වෙනවද? පලිගැනීම් ඇති වෙනවද? එකිනෙකා අභිභවා යන්න හිතෙනවද? රහතන් වහන්සේලාගේ ලෝකේ ඒ සියල්ල ප්‍රහාණයයි පින්වත්නි. ප්‍රහාණය කරලා තියෙන්නේ. රහතන් වහන්සේලාගේ ලෝකෙට මේ කෙලෙස් අයිති නෑ. ඇයි කෙලෙස් වලින් නිදහස් වෙලා උන්වහන්සේලා වාසය කරන්නේ? ඉතින් ඒ නිසා මේ පින්නතුන් නිවෙස් වල ඉඳගෙන මේ උතුම් රහතන් වහන්සේලා ගැන අහද්දී දක්ෂ වෙන්න හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. ඔබට මේ අහන දහම් කාරණා ටිකම ඔබ හරියට හිත පහදවා ගත්තොත් ඔබට බොහෝ කල් යහපත හිතසුව පිණිස පවතින උදාර වූ අග්‍ර පිනක් රැස් වෙන්නේ. ඇයි අපි කතා කරන්නේ මේ ලෝකෙට අයිති නැති පිරිසක්, ලෝකේ ඉක්මවාගේ පිරිසක් ගැනයි. උන්වහන්සේලා මේ මිහිකත වඩිනවා, පා ගමනින් වඩිනවා. හැබැයි උන්වහන්සේලා මේ ලෝකෙ ඉක්මවා ගිහිල්ලා. උන්වහන්සේලා මේ ලෝකෙට අයිති නෑ. සියලු ලෝක ඉක්මවා ගිහිල්ලා. කිසිම ලෝකයකට උන්වහන්සේලා අයිති නෑ. ඇයි? ඒ ලෝකෙට අයිති වෙන්නේ කෙලෙස් සහිත අයයි. ඇයි කෙලෙස් සහිත අය ලෝකෙට බැඳිලා තියෙන්නේ? උන්වහන්සේලා මිහිකත වඩිනවා ලෝකෙන් එතර වෙලා. ලෝකෙන් නිදහස්. හිත බැඳිලා නෑ කිසි ලෝකයකට. කොයි තරම් අසිරියක්ද බලන්න. කොයි තරම් අසිරියක්ද. සාමාන්‍ය ලෝකයා ලෝකේ ඇවිදගෙන යනවා. බැඳිලා තින්නේ ගෙවල් වලට. ස්වාමි බිරිඳට, දරු දැරියන්ට, ඒ වගේම ඥාති හිත මිත්‍රයන්ට, දීපල වලට, මුදල් වලට, මේ ලෝකෙට, ඊළඟ ලෝකෙට බැඳිලා තියෙන මේ කෙලෙස් සහිත අය ඇවිදගෙන යනවා ලෝකෙට බැඳුණු සිතින්. නමුත් රහතන් වහන්සේලා පහ ගමනින් වඩිනවා කිසි දෙයකට බැඳිලා නැහැ. කිසි දෙයකට බැඳිලා නැහැ. උන්වහන්සේලා පින්වත්නි යම් විහාරයක වැඩ හිටියද, යම් කුටියක වැඩ හිටියද, උන්වහන්සේලා වෙන තැනකට වඩිද්දී හරියට පින්වත්නි විල අතහැර යන හංසයන්සේ වඩිනවා කියනවා. ආපස්සට හැරිලා බලන්නේ එන අපේක්ෂාවක් උන්වහන්සේලාගේ හිතේ නැහැ. ආපහු මම මේ කුටියට එනවා, මේ විහාරයට එනවා කියලා අදහසක් නැහැ උන්වහන්සේලාගේ හිතේ. ඇයි? ඒ කිසි දෙයකට බැඳිලා නැහැ. කිසි දෙයකට බැඳිලා නැහැ. නොවැළුණු සිතින් තමයි ඒ කුටිය පරිහරණය කරේ. නොවැළුණු සිතින් තමයි ඒ ආවාසයේ වාසය කරේ. විල අතහැර යන හංසයන්සේ උන්වහන්සේලා වෙන තැනකට වඩිනවා. කොයි තරම් අසිරියක්ද? මොන තරම් අద్භූතයිද? කොයි තරම් ආශ්චර්යද බලන්න. එතකොට මේ රහතන් වහන්සේලා සිහි කරන වාරයක් පාසා අපිට අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා පින්වත්නි මේ රහතන් වහන්සේලා ගැන. ඔබට අහන වාරයක් පාසා සතුටක් ඇති වෙන්න ඕනි, පැහැදීමක් ඇති වෙන්න ඕනි, පැහැදීමක් ඇති වෙන්න ඕනි. කලාතුරකින් තමයි පින්වත්නි අපිට මේ වගේ උත්තම පිරිසක් ගැන අහන්න ලැබෙන්නේ. කලාතුරකින් අහන්න ලැබෙන්නේ. බුද්ධ ශාසනයක පමණයි මේ අසිරිමත් පිරිස ගැන අපිට අහන්න ලැබෙන්නේ. දැන් බලන්න මේ ලෝකේ කොයි තරම් ජාතීන් ඉන්නවද? කොයි තරම් පිරිස් ඉන්නවද? අපිට මේ වගේ උත්තම පිරිසක් ගැන අහන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. වෙන කිසිම ශාසනයක රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඇයි වෙන කිසිම ශාසනයක රහතන් වහන්සේලා අන්‍ය ශාසනවල පහළ වෙන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන බුද්ධ ශාසනය විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් තැනක තියෙනවද? එතනයි පින්වත්නි රහතන් වහන්සේලා පහළ වෙන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොයාගන්නේ කවුද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා. බුදු කෙනෙක්ගෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ලෝකෙට හඳුන්වා දෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි රහතන් වහන්සේලා බිහි වෙන්නේ. එහෙනම් බුද්ධ ශාසනය පිහිටවන්නේ කවුද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා. බුදු කෙනෙක්ගෙන් තමයි අපිට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙන්නේ. බලන්න ඒ නිසා මේ වගේ මේ වර්තමානයේ අපිට මේ වගේ කාලෙක
අපිට මොකද්දෝ සසරේ පිනකට කල්යාණ මිත්‍රයන් පහළ වෙලා මේවා මේ ධර්මයේ ඉස්මතු කරපු නිසා අපි දැන් අද වර්තමානයේ රහතන් වහන්සේලා ගැන අහනවා ධර්මයේ තුලින්. අහලා උන්වහන්සේලා මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා දැනගෙන හිතේ පැහැදීමක් අපේ හිතේ ඇති වෙනවා. ඒන්නේ පැහැදීම ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ පැහැදීමට පුළුවන් පින්වත්නි අපේ සුගතිය උපද්දන්න. ඒ පැහැදීමට පුළුවන් අපිට මේ ධර්ම මාර්ගයේ කරාම අපිව පමුණවන්න. මේ පැහැදීමට පුළුවන් අපිව සතර අපායන් නිදහස් කරන්න. මේ පැහැදීමට පුළුවන් පින්වත්නි අපිව අමා මහ නිවනට පමුණවාලන්න. සුළුපටු දෙයක් නෙවෙයි මේ පැහැදීම. චිත්ත ප්‍රසාදය. කා ගැනද? ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන, මේ උත්තම රහතන් වහන්සේලා ගැන. රහතන් වහන්සේලා ගැන අටලෝ දහමට කම්පා නොවෙන, අටලෝ දහමට කම්පා නොවෙන අකම්පිත හිත් ඇති තාදී ගුණයෙන් බබලන. තාදී ගුණය කියන්නේ අටලෝ දහමට කම්පා වෙන්නේ නැති හිතක් තියෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. අටලෝ දහමට කම්පා වෙන්නේ නැති තාදී ගුණයෙන් බබලමින් වැඩ හිටිය රහතන් වහන්සේලාට අපි නිතර වන්දනා කරන්න ඕනේ. නිතර වදින්න ඕනේ. නිතර උන්වහන්සේලා ගැන සිහි කරන්න ඕනේ. එතකොට අපිට බොහෝ කල් යහපත හිතසුව පිණිස ඒකාන්තයෙන් පවතිනවා. පඨවි සමෝ නෝ විරුච්ඡති. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මහා පොළවට පිරිසුදු දේවල් දානවා, අපිරිසුදු දේවල් දානවා, නොඑක් අපවිත්‍ර දේවල් මේ මහ පොළොවට දැම්මා කියලා මහ පොළොව කවදාවත් කිපෙන්නේ නැහැ කියනවා. අනේ මට අපිරිසුදු දේවල් දානවා, මේ අසුචි දානවා, සැරව දානවා, සොටු දානවා, කෙල දානවා කියලා මේ මහ පොළොව කවදාවත් කම්පා වෙන්නේ නැහැ කියනවා. විරුද්ධ වෙන්නේ නැහැ ඒ දාන අයට. මහ පොළොව අකම්පිතයි. ඉන්ද කීලූපමෝ තාදි සුබ්බතෝ. මේ මහ පොළොවේ ගැඹුරට හාරලා පින්වත්නි ඉන්ද්‍රකීලය සිටවනවා. ගල් ටැඹක් මහ පොළොව ගැඹුරට හාරලා යම් ප්‍රමාණයකට මහ පොළොවේ ගොඩාක් ගැඹුරට හාරලා ගල් ටැඹක් හිටවලා තියෙනවා. ඒ ගල් ටැඹ මහ පොළොවෙන් උඩටත් ඇවිල්ලා තියෙනවා. ඒ ගල් ටැඹ කොයි පැත්තින් හුළඟ ආවත් පින්වත්නි ගල් ටැඹ සොලවන්න බෑ. ඇයි? ඒ ගල් ටැඹ ශක්තිමත්. ඒ හුළඟට මොනතරම් හුළඟක් ආවත් අර ඉන්ද්‍රකීලය ඒ ගල් ටැඹ සුළඟට හොලවන්න බෑ. සුළඟට හොලවන්න බෑ. රහදෝ අපේත කත්තමෝ. රහතන් වහන්සේලාත් හරියට පින්වත්නි මඩ නොතැවරුණ දිය විලක් වගේ කියනවා. මඩ නොතැවරුණ දිය විලක් වගේ. දිය විලක් වගේ හරි පිරිසුදුයි උන්වහන්සේලාගේ හිත. අටලෝ දහමට උන්වහන්සේලාව කම්පා කරන්න බෑ. අටලෝ දාම හමුවී තාදී ගුණයෙන් බබලන රහතන් වහන්සේලාගේ හිත කම්පා වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම උන්වහන්සේලාගේ හිත මඩ නොතැවරුණ පිරිසුදු දිය විලක් වගේ කියන. මඩ තැවරිච්ච නැති පිරිසුදු දිය විලක් වගේ කියනවා. සංසාරාන භවಂತಿ තාදීනෝ. ඒ තාදී ගුණයෙන් බබලන රහතන් වහන්සේලා සසරෙන් එතරට වැඩලයි ඉන්නේ. සසරට අයිති නෑ. ඒ නිසා මේ උත්තම රහතන් වහන්සේලාට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ සියලු දෙවිවරුන්ට මේ උදාර පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. 2021 සැප්තැම්බර් 2 වන දින මියගිය ජී.කේ කුලතිලක ස්වාමිපුරුෂයාට සහ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, සාපිපාසාදී දුක් පීඩා දුරු වේවා. ඒ වගේම මේ පරලෝකීය කඩවත පදිංචිව සිටි ජී.කේ කුලතිලක ස්වාමිපුරුෂයාට ඒ වගේම
මොරටුවේ පදිංචිව සිටි ගිල්බර්ට් ප්‍රනාන්දු පියාණන්ට සහ මොරටුවේ පදිංචිව සිටි සුමනාවතී හතුරුසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිතේ සැපවත් වේවා. සුවපත් වේවා. සා පිපාසාදී දුක් පීඩා දුරු වේවා. නුදුරු භවයකදීම උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ උදාාර පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින මානෙල් ප්‍රනාන්දු මහත්මියට, ඒ වගේම ගයාන් කුලතිලක, කෞශල් කුලතිලක යන පුතුන් දෙදෙනාට, ඒ වගේම සුගන්ධී ලේලියට, සහෝදර සහෝදරියන්ට, ඒ පින්නතුන්ගේ පවුල්වල සීලු දූදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. දායකත්වයේ දරූ උදව්පකාර කරපු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහමෙවුන අසපුවාසී, රටවාසී, ලෝවාසී ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන සීලූම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යුතු සීල පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු සීල දරු දැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන අංක 422න් 1 ඉහළ කරගහ මූණ ගණේ මුල්ල පාර කඩවත පදිංචි පින්වත් මානෙල් ප්‍රනාන්දු බිරිඳ, ගයන් කුලතිලක සහ කෞශල් කුලතිලක යන පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සෑම දිනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් නිවෙස්වල සිට මේ ධර්ම දේශනාවට සජීවීව සම්බන්ධ වෙන ඔබ සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාද නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ ඔබ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය